හරි ඔයගොල්ලෝ මතකද අපි කලින් කොටසේදී කතා කරේ දාරිද්ර්‍යක පිළිබඳව සමාන්තර තහඩු දාරිද්ර්යක. ඒතර අපි කිව්වා සමාන්තර තහඩු දාරිද්ර්යකයක ධාරිතාව C නම් C සමානයි A F සයිරන් බෙදීම D. ඔකේ F සයිරන් කියලා අපි හැඳින්නුවේ ඔයාලට මතක ඇති අර තහඩු දෙක අතර තියෙන මාධ්‍ය විද්‍යුත් පාරවේදීතාවය. එහෙනම් මේ සමීකරණය පැහැදිලි වෙනවා දාරිද්ර්යකයක ධාරිතාව වැඩි වෙන නම් D අඩු වෙන්න ඕන A වැඩි වෙන්න ඕන F සයිරන් ගියගේ වැඩි වෙන්න ඕන. F සයිරන් ගියගේ වැඩි කරන්න ඕන නම් තමයි අපි පාර විද්‍යුත් මාධ්‍යයක් යෙදීම සිදු කරන්නේ. ඒ කියන්නේ විද්‍යුත් පාරවේදීතාවය වැඩි මාධ්‍යයක් නේ. වීදුරු එබර්නයිට් වගේ මාධ්‍යයක්. හරි. මට ඊට පස්සේ ඔයාලට කියලා දෙන්න තියෙන්නේ සමාන්තර තහඩු දාරිද්ර්යකයක සමාන්තර තහඩු දාරිද්ර්යකයක පරිපථ සංකේතය මොන වගේද? පරිපථ සංකේතයයි බාහිර පෙනුමයි. මේ දෙක තමයි මට ඔයාලට කියලා දෙන්න තියෙන්නේ. ඕන මතක ඇති මගේ පරිපථ සංකේත තියෙන්නේ මේ විදිහට. ලෝහ තහඩු දෙකක් තියෙනවා. මේ ලෝහ තහඩු දෙකට මේ වගේ සන්නාංක කූරු දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. මේක තමයි පරිපථ සංකේත විදිහට පාවිච්චි කරන්නේ. බාහිර පෙනුම ගත්තොත් ඔයාලා දන්නවා මේකේ බාහිර පෙනුම තියෙන්නේ මේ විදිහට. සිලින්ඩරාකාරයි. ඔය විදිහට දකින්න පුළුවන්කමක් තියෙනවා බාහිර පෙනුම. අර අපි නම් ඉස්සෙල්ලාම මාතෘකාව විදිහට මේ විදිහට නේද? සමාන්තර තහඩු දාරිද්ර්යකයක පරිපථ සංකේතය කියලා පරිපථ සංකේතය දාගන්න බාහිර පෙනුම කියලා බාහිර පෙනුම දාගෙන ඉන්න. හරියද? අපි ඊළඟට කතා කරනවා දැන් මේ දාරිද්ර්යක පරිපථයක් තුළ විවිධාකාරයෙන් භාවිතා වෙනවා. ඉතින් සමහර ලාවට පරිපථයක් තුළ දාරිද්ර්යකය තනි දාරිද්ර්යකයක් විදිහට භාවිතා වන අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් දාරිද්ර්යක විශාල සංඛ්‍යාවක් එකවර භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. ඔය දාරිද්ර්යක විශාල සංඛ්‍යාවක් එකවර භාවිතා කරනකොට අපි ඒක හඳුන්වනවා දාරිද්ර්යක පද්ධතියක් කියලා. එහෙනම් අපි ඊළඟ මාතෘකාව දාරිද්ර්යක පද්ධතිය. දාරිද්ර්යක පද්ධති. මාතෘකාව ලියා ගමු දාරිද්ර්යක පද්ධති. ඔයගොල්ලෝ දන්නවා පරිපථයක් තුළ දාරිද්ර්යක පද්ධති භාවිතා වෙන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඒ මොනවද? ශ්‍රේණිගත දාරිද්ර්යක පද්ධති, සමාන්තරගත දාරිද්ර්යක පද්ධති කියලා. right. එහෙනම් මේ වලේමද? පරිපථයක් තුළ දාරිද්ර්යක කිහිපයක් පරිපථයක් තුළ දාරිද්ර්යක කිහිපයක් එකවර භාවිතා කරනු ලබන විට දාරිද්ර්යක කිහිපයක් එකවර භාවිතා කරනු ලබන විට එය දාරිද්ර්යක පද්ධතියක් ලෙසට යොදා ගැනීම සිදු කරනු ලබයි. දාරිද්ර්යක පද්ධතියක් ලෙසට යොදා ගැනීම සිදු කරනු ලබයි. එලෙස දාරිද්ර්යක පද්ධති යොදා ගන්නා ප්‍රධාන ආකාර දෙකකි. එක ශ්‍රේණිගත දාරිද්ර්යක පද්ධති, එක ශ්‍රේණිගත දාරිද්ර්යක පද්ධති, අංක දෙක සමාන්තරගත දාරිද්ර්යක පද්ධති, ශ්‍රේණිගත දාරිද්ර්යක පද්ධති, අංක දෙක සමාන්තරගත දාරිද්ර්යක පද්ධති. අපි එකෙන් මාතෘකාව විදිහට ගන්න පළවෙනි එක ශ්‍රේණිගත දාරිද්ර්යක පද්ධති.
ශ්‍රේණිගත දාරිත්‍රක පද්ධතිය. රයිට් මාතෘකාව ලියාගමු. ශ්‍රේණිගත දාරිත්‍රක පද්ධතිය. ඔයාලා දැකලා තියෙනවද ශ්‍රේණිගත දාරිත්‍රක පද්ධතිය? කොහොමද පරිපථයක් තුළ ලේසියෙන්ම ශ්‍රේණිගත දාරිත්‍රක පද්ධතියක් අඳුරගන්නේ? හිතන්න පරිපථයක තියෙන x සහ y කියන ලක්ෂ දෙක අතරේ දාරිත්‍රක තුනක් සම්බන්ධ කරලා තියෙනවා මේ විදිහට. ධාරිතාවන් එකිනෙකට වෙනස් තුන් දෙනෙක් කියලා අපි ගමු නේද? C1 C2 C3 කියලා ධාරිතාවයන් තියෙන ධාරිත්‍රක තුනක් මේ විදිහට පරිපථයක් තුළ සම්බන්ධ කරලා තියෙනවා කියලා හිතන්න x සහ y කියන ලක්ෂ දෙක අතරේ. ඒතර මේ ධාරිත්‍රකයේ ධාරිතාව C1, මෙයාගේ ධාරිතාව C2, මෙයාගේ ධාරිතාව C3. ඉතින් මේ C ගියාගේ හොයන්න ඕන නම් ඔයාලට ගන්න පුළුවන් C සමානයි F සයිරන් not බෙදීම D. නැත්නම් F සයිරන් බෙදීම D කියන සමීකරණය භාවිත කරන්න පුළුවන්. දැන් මෙන්න මෙහෙම තිබුණොත් අපි කියනවා මේ පද්ධතිය ශ්‍රේණිගතයි. හැබැයි එහෙම කිව්වට බෑ. ඒතර කෙනෙක් හිතනවා හැමදෙස්සම මේ ධාරිත්‍රක මේ විදිහට රේඛීයව තියනකොට තමයි ශ්‍රේණිගත වෙලා තියෙන්නේ කියලා. නෑ එහෙම නෙමෙයි. ඔයාලට මතකයි ධාරිත්‍රකයක ආරෝපණ තහඩු දෙකේම රැස් වෙනවා. නමුත් අපි සලකන්නේ එක තහඩුවක තියෙන ආරෝපණය පමණයි. ඉතින් මේ තහඩුවට තියෙන ධන ආරෝපණයක් නම් මේ තහඩුවට තියෙන ඍණ ආරෝපණයක්. මේ තහඩුවට ධන ආරෝපණයක් මෙයාට ඍණයි. මෙයා ධනයි මෙයා ඍණයි. ඒතකොට ශ්‍රේණිගත පද්ධතියක හොඳට බලන්න වෙන්නේ මොකක්ද කියලා. ඍණ ආරෝපිත තහඩුව සම්බන්ධ වෙන්නේ ධන ආරෝපිත තහඩුවට. ඍණ ආරෝපිත තහඩුව සම්බන්ධ වෙන්නේ ධන ආරෝපිත තහඩුවට. ලේසියෙන් අඳුර ගන්න පුළුවන් ක්‍රමය තමයි මේ තියෙන්නේ. එහෙනම් පරිපථයකදී ඔයාලා දකිනවා නම් ධාරිත්‍රක ප්‍රතිවිරුද්ධ ආරෝපිත තහඩුව. ප්‍රතිවිරුද්ධ ආරෝපිත තහඩුව එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. අර ප්‍රතිවිරුද්ධ ආරෝපිත තහඩුව එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා නම් අන්නේ පද්ධතිය අපි හඳුන්වන්නේ ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියක් කියලා. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ x සහ y අතර තියෙන මේ ධාරිත්‍රක තුනම වෙනුවට මේ තුන් දෙනාම වෙනුවට x සහ y ලක්ෂ දෙක අතර අපිට යොදන්න පුළුවන් තනි ධාරිත්‍රකයක්. x සහ y අතර තනි ධාරිත්‍රකයක් යොදන්න පුළුවන්. අන්නේ යොදන තනි ධාරිත්‍රකයට අපි කියනවා මේ ධාරිත්‍රක තුනේම කවුරු කියලාද? ඔයාලා අහලා තියෙනවා මේක සමකය කියලා. මෙන්න මේ සමක ධාරිතාව අපි C කියලා හිතමු. රයිට්. මෙහෙම ලියමුද? පරිපථයක් තුළ ධාරිතාවයන් C1 C2 සහ C3 වන පරිපථයක් තුළ ධාරිතාවයන් C1 C2 සහ C3 වන ධාරිත්‍රක තුනක් x සහ y ලක්ෂ දෙක අතර පහත පෙන්වා ඇති පරිදි සම්බන්ධ වී පවතින්නේ නම් එය ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියක් ලෙස හඳුන්වයි. එවැනි ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියක් පහසුවෙන්ම හඳුනාගත හැක්කේ එම පද්ධතිය තුලදී ප්‍රතිවිරුද්ධ ආරෝපිත එම පද්ධතිය තුලදී ධාරිත්‍රකවල ප්‍රතිවිරුද්ධ ආරෝපිත තහඩු එකිනෙකට සම්බන්ධ වී පැවතීමෙනි. ඊළඟ පෙළෙන් ලියමු. ලියන කලින් අපි රූප සටහන දාගමු සම්පූර්ණයෙන්ම රූප සටහන දාගන්න x y අතර තියෙන C1 C2 C3 ධාරිත්‍රක තුනක් එයාගේ සමකයක්.
හරිද? right. එහෙනම් මෙහෙම ලියන්න. ඉහත x සහ y ලක්ෂ අතර පවතින ඉහත x සහ y ලක්ෂ අතර පවතින ධාරිත්‍රක තුනේ සමක ධාරිතාව capital C යයි සිතමු. සමක ධාරිතාව capital C යයි සිතමු. right. ඔබ දන්නවද මෙන්න මේ වගේ ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියකදී තෘප්ත වෙන කරුණු කිහිපයක් තියෙනවා. නැත්නම් තෘප්ත වෙන කරුණු තුනක් තියෙනවා. ඒකෙන් පළවෙනි කරුණ තමයි වැදගත්ම කරුණ. ඒ කියන්නේ මේ ධාරිතාවයන් මොකක් වුණත් හරිද? ධාරිතාවයන් මොකක් වුණත් මේ ධාරිත්‍රක සියල්ලම ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා ඉන්නකොට මේ හැම ධාරිත්‍රකයකම රැස් වෙන ආරෝපණ ප්‍රමාණයක සමානයි. මෙයාගේ තියෙන Q කියලා ආරෝපණ ප්‍රමාණය නම් මෙයාගේ තියෙන Q කියලා ආරෝපණ ප්‍රමාණය. මෙයාගේ තියෙන Q ආරෝපණ ප්‍රමාණය. වැදගත්ම දේ. හැම ධාරිත්‍රකයකම රැස් වෙන ආරෝපණයක සමානයි ශ්‍රේණිගතව තියෙන්නේ. ඒක ඊටත් වඩා වැදගත් දේ තමයි මේ ඕනම ධාරිත්‍රකයක තියෙන ආරෝපණ ප්‍රමාණය සමකයේ රැස් වෙලා තියෙන ආරෝපණ ප්‍රමාණයට සමානයි. පළවෙනි වැදගත් කරුණ. අපි කරන ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියක මේක මතක තිබුණොත් බහුවර්ණ එහෙම කරද්දී හරිම පහසු වෙනවා. ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියක ඕනම ධාරිත්‍රකයක තියෙන ආරෝපණ ප්‍රමාණයක සමාන වෙනවා වගේම ඒ ආරෝපණ ප්‍රමාණය සමකයේ තියෙන ආරෝපණ ප්‍රමාණයට සමානයි. ඒ වගේම තමයි මේ හිතන්න ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියදී මේ ධාරිත්‍රකයක් අතර විභාන්තරය v1 කියලා හිතන්න. මේ ධාරිත්‍රකයක් අතර විභාන්තරය v2 කියලා හිතන්න. මේ ධාරිත්‍රකයක් අතර විභාන්තරය v3 කියලා හිතන්න. එතකොට x සහ y අතර තියෙන මුළු විභවාන්තරය v නම්. දන්නවද? මුළු විභවාන්තරය කියන්නේ මේ විභවාන්තර තුන එකතුව. ඒ කියන්නේ ශ්‍රේණිගත පද්ධතියක එක් ධාරිත්‍රකයක් අතර විභවාන්තරවල එකතුව සමකයක් අතර විභවාන්තරයට සමානයි. ඒක දෙවෙනි වැදගත් කරුණ. තුන්වෙනි වැදගත් කරුණ තමයි මේ පද්ධතියේ විවිධ ධාරිතාවයන් නෙදී. ඒ ධාරිතාවයන් අතර අඩුම ධාරිතාව තියෙනව නේද? අන්නේ අඩුම ධාරිතාවයටත් වඩා අඩු වගයක් තමයි මේක සමකය සඳහා ලැබෙන්නේ. අඩුම ධාරිතාවයටත් වඩා අඩු වගයක් තමයි සමකය සඳහා ලැබෙන්නේ. තේරුම් ගත්ත නේද? right. එහෙනම් අපි මෙහෙම ලියමුද? මෙවැනි ශ්‍රේණිගත පද්ධතියක හඳුනාගත හැකි වැදගත් කරුණු තුනකි. මෙවැනි ශ්‍රේණිගත පද්ධතියක හඳුනාගත හැකි වැදගත් කරුණු තුනකි. ඒවා නම් වෙන පාටකින් ලියමු. අංක 1 පද්ධතියේ ඇති එක් ධාරිත්‍රකයේ රැස්ව පවතින ආරෝපණ ප්‍රමාණයන් එක සමාන වන්නාසේම පද්ධතියේ ඇති එක් ධාරිත්‍රකයේ රැස්ව පවතින ආරෝපණ ප්‍රමාණයන් එක සමාන වන්නාසේම එම එක් ධාරිත්‍රකයක පවතින ආරෝපණ ප්‍රමාණය සමකයේ පවතින ආරෝපණ ප්‍රමාණයටද සමාන වේ. සමකයේ පවතින ආරෝපණ ප්‍රමාණයටද සමාන වේ. පළවෙනි වැදගත් කරුණ. අපි යනවා දෙවෙනි වැදගත් කරුණට. අංක 2 පද්ධතියේ ඇති එක් ධාරිත්‍රකයේ අග්‍රතර විභවාන්තරවල එකතුව පද්ධතියේ ඇති එක් ධාරිත්‍රකයේ අග්‍රතර ඇති විභවාන්තරවල එකතුව සමකයේ අග්‍රතර පවතින විභවාන්තරයට සමාන වේ. සමකයේ අග්‍රතර පවතින විභවාන්තරයට සමාන වේ. තුන්වෙනි වැදගත් කරුණ
තුන්වෙනි වැදගත් කරුණ සමක ධාරිතාව සඳහා ලැබෙන අගය සෑම විටම සමක ධාරිතාව සඳහා ලැබෙන අගය සෑම විටම පද්ධතියේ ඇති අවම ධාරිතාවයටත් වඩා අඩු අගයකි හරිද? ඔය තියෙන්නේ ධාරිත්‍රක පද්ධති සම්බන්ධව තියෙන වැදගත් කරුණු තුනක්. අපි මේ සමක ධාරිතාව සඳහා ප්‍රකාශනයක් ගන්න තමයි හදන්නේ. එහෙනම් පරිවර්තක මාතෘකාවක් ලියා ගන්න. සමක ධාරිතාව සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම. සමක ධාරිතාව සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම. ඉතින් ඔයාලා දන්නවා විගාව තියෙන සමීකරණයක් Q සමානයි CV මතකයි නේද? මෙහෙම සමීකරණයක් තිබුණා. Q සමානයි CV. right. අපිට පුළුවන් Q සමානයි CV සමීකරණයෙන් විභවාන්තර එකතු වෙන්න පුළුවන් නේ. ඒ නිසා විභවාන්තර උත්තර කරගමු. විභවාන්තර උත්තර කරගමු. එහෙනම් V සමානයි කාටද? Q බෙදීම C යන්න මම ඉස්සෙල්ලාම දාන්නම් C1 ධාරිත්‍රකයට. ධාරිතාව C1 වෙන C1 ධාරිත්‍රකයට. C1 ධාරිත්‍රකයට ඔබ දැම්මොත් ඔබට වෙනවා C1 ධාරිත්‍රකයක් ගතර විභවාන්තරේ V1. එහෙනම් V1 සමානයි Q බෙදීම C1. ඔය දෙකේ රැස්චල අතින ආරෝපණය මම Q කියලා සැලකුවා. C2 ධාරිත්‍රකයට දානවා. බලන්න C2 ධාරිත්‍රකයක් ගතර විභවාන්තරේ V2. එහෙනම් V2 සමානයි කාටද? Q බෙදීම C2. C3 ධාරිත්‍රකයට දානවා. C3 දානවා C3 ධාරිත්‍රකයක් ගතර විභවාන්තරය කියන්නේ V3. එහෙනම් V3 සමානයි කාටද? Q බෙදීම C3. මම ඒක දානවා ඒ විදිහටම සමකයටත්. බලන්න සමකයට දැම්මොත් සමකයක් ගතර විභවාන්තරේ V සමාන එකත් රැස්චලා තියෙන ආරෝපණය Q නේද? Q බෙදීම C. ඕනෙත් තියෙන. එහෙනම් තවද ඕන මම කියව නේද වැදගත් කරුණක්. මොකද මම ඔයාලට කියපු වැදගත් කරුණ. ඒ තමයි පද්ධතියේ තියෙන එක් ධාරිත්‍රකයක් ගතර විභවාන්තරවල එකතුව සමකයක් ගතර තියෙන විභවාන්තරයට සමානයි. සමකයක් ගතර විභවාන්තරේ V නම් V සමානයි කාටද? V1 ධන V2 ධන V3. එහෙනම් V වෙනුවට ලියන්න තිබුණා කවුද? Q බෙදීම C. V1 වෙනුවට ලියන්න තිබුණා කවුද? Q බෙදීම C1. V2 වෙනුවට ලියන්න තිබුණා කවුද? Q බෙදීම C2. V3 වෙනුවට ලියන්න තිබුණා Q බෙදීම C3. බලන්න Q පොදු වෙන්නේ හැම එකෙම Q කැපෙනවා. එන්නොත් ලිය වෙන මොකද? එකයට C සමානයි. එකයට C1 ධන, එකයට C2 ධන, එකයට C3. මෙන්න සමක ධාරිතාව සඳහා වූ ප්‍රකාශනය. ඉතින් ගණන් හදන එක රිලේසි එක දිහා බලන්න කියලා. right. එහෙනම් ප්‍රකාශනය ව්‍යුත්පන්න කර ගැනීම සිදු කරන්න. පොඩක් ඉස්සලා බෝඩ් එක දිහා බලන්න තේරුම් ගන්න. ඊට පස්සේ තනියම ප්‍රකාශනය ව්‍යුත්පන්න කරගන්න සමක ධාරිතාව සඳහා වන ප්‍රකාශනය. හරිද? right. අපි කතා කරේ ධාරිත්‍රක කොහොමද පරිපථයක් තුළ භාවිතා කරන්නේ? පද්ධතියක් විදිහට ගත්තොත් ප්‍රධානාකාර දෙකක් තියෙනවා. ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතිය සහ සමාන්තරක ධාරිත්‍රක පද්ධතිය කියලා. අපි දැන් ඔකෙන් බලන්න හදනවා අපි ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතිය ගැන කතා කරන්නේ නේද? සමාන්තරගත ධාරිත්‍රක පද්ධතිය ගැන. එහෙනම් මාතෘකාව සමාන්තරගත ධාරිත්‍රක පද්ධතිය. මාතෘකාව සමාන්තරගත ධාරිත්‍රක පද්ධතිය. මම ඔයාලට කියලා දුන්නා ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියක් අඳුරගන්න විදිය. ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියකදී ඔයගොල්ලෝ දැක්කා ප්‍රතිවිරුද්ධ ආරෝපිත අහුරු තමයි එකිනෙකට සම්බන්ධ වෙන්නේ. එහෙනම් ඉතින් අනිවාර්යයෙන් සමාන්තරගත පද්ධතියකදී වෙන්න ඕන මොකද්ද? සමාන්‍ය සාරෝපිත අහුරු තමයි එකිනෙකට සම්බන්ධ වෙන්න ඕන. අපි කතා කරන්නේ සමාන්තරගත ධාරිත්‍රක පද්ධතියක් ගැන. එතකොට හිතන්න මෙන්න එක ධාරිත්‍රකයක්. මෙයාගේ ධාරිතාව C1. මෙන්න තව ධාරිත්‍රකයක්. එයාගේ ධාරිතාව C2. මෙන්න තව ධාරිත්‍රකයක්. එයාගේ ධාරිතාව C3. හරිද? මෙන්න මේගොල්ලෝ මේ විදිහට සම්බන්ධ වෙලා හිටියොත් x සහ y ලක්ෂ දෙක අතර අපි මේකට කියනවා සමාන්තරගත සම්බන්ධයක් කියලා. x සහ y ලක්ෂ දෙක අතර. හරිද? ඒකදී නිගමනය දාන්න මේ තියෙන්නේ ධනාරෝපිත අඩුව නම් මේ ඍණාරෝපිත අඩුව මේ ධන මෙයා ඍණ මෙයා ධන මෙයා ඍණ. ඒතරම් සමාන ආරෝපිත අඩුව එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි ඒකට කියනවා සමාන්තරගත ධාරිත්‍රක පද්ධතිය. ඉතින් කලින් වගේම මේ ධාරිත්‍රක පද්ධතියේ x සහ y අතර ඉන්න මේ තුන් දෙනාම වෙනුවට දාන්න පුළුවන් තනි ධාරිත්‍රකයට අපි කියනවා මේ තුන් දෙනාගේ කවුරු කියලාද? සමකය.
මේ තුන් දෙනාම අයින් කරලා x සහ y අතරට තනියෙන් කෙනෙක් දානවා. ඒ සැකේ සමකදාරිතාව අපි හිතමු c කියලා. right. මෙහෙම ලියමුද? පරිපථයක් තුලදී ධාරිත්‍රකවල සමාන ලෙස ආරෝපිත තහඩු එකිනෙකට සම්බන්ධ වී පවතින්නේ නම් එම පද්ධතිය සමාන්තරගත ධාරිත්‍රක පද්ධතියක්. ලෙස හඳුන්වයි. x සහ y ලක්ෂ දෙක අතර ධාරිතාවයන් C1 C2 C3 වන x සහ y ලක්ෂ දෙක අතර ධාරිතාවයන් C1 C2 C3 වන ධාරිත්‍රක සහිත සමාන්තරගත පද්ධතියක් පහත පරිදි වන අතර එම පද්ධතියේ සමකධාරිතාවය capital C යයිද සිතමු. කලින් වගේම රූප සටහන දාගමු. හරි නේද? right. ඔයගොල්ලෝ දන්නවද මේ වගේ සමාන්තරගත පද්ධතියකට වැදගත් කරුණු තුනක් තියෙනවා ශ්‍රේණිගත පද්ධතිය තිබුණා වගේ. හැබැයි මේකේ නම් මේ පද්ධතියේ තියෙන එක් ධාරිත්‍රකයේ රැස් වෙන ආරෝපණ ප්‍රමාණය එකිනෙකට සමානයි. මෙයාගේ Q1 නම් මෙයාගේ රැස් වෙලා තියෙන ආරෝපණ ප්‍රමාණය Q2. මෙයාගේ රැස් වෙලා තියෙන ආරෝපණ ප්‍රමාණය Q3 නම් සමගයේ රැස් වෙලා තියෙන ආරෝපණ ප්‍රමාණය Q. ඒතකොට වෙන්නේ මොකද දන්නවා? දැන් මෙහෙම කිව්වක මම දන්නවා නම් මේ සමාන්තරගත පද්ධතියකදී වෙන්නේ එක් ධාරිත්‍රකයේ තියෙන ආරෝපණවල එකතුව සමගයේ තියෙන ආරෝපණ ප්‍රමාණයට සමානයි. එක් ධාරිත්‍රකයේ තියෙන ආරෝපණවල එකතුව එක් ධාරිත්‍රකයේ රැස් වෙලා තියෙන ආරෝපණවල එකතුව සමගයේ රැස් වෙලා තියෙන ආරෝපණ ප්‍රමාණයට සමානයි. ඒ පළවෙනි වැදගත් කරුණ. දෙවෙනි වැදගත් කරුණ සමාන්තරගත පද්ධතියකදී හිතන්න මෙන්න මේ ධාරිත්‍රකයක් අතර විභාන්තරය v කියලා. ඒතර මේ ධාරිත්‍රකයක් අතර විභාන්තරයත් v යි. ඒ කියන්නේ පද්ධතියේ තියෙන එක් ධාරිත්‍රකයක් අතර විභාන්තරයක සමානයි. හැබැයි ඒක සමකයක් අතර විභාන්තරයකත් සමානයි. ඒ වගේම මේකේ තියෙන තුන්වෙනි වැදගත් කරුණ තමයි සමකය සඳහා අපිට හැමතිස්සෙම ලැබෙන්නේ පද්ධතියේ තියෙන ධාරිත්‍රක වලින් වැඩිම ධාරිතාවයටත් වඩා වැඩි ගතියක්. අපි ලියාගමු. right. මෙහෙම ලියමුද? මෙවැනි සමාන්තරගත ධාරිත්‍රක පද්ධතියක කියලා කමාවක් දාලා මෙවැනි සමාන්තරගත ධාරිත්‍රක පද්ධතියක කමාවක් දාලා ඊළඟ පෙළෙන් වෙන පාඩකින් ලියාගමු අංක 1 පද්ධතියේදී එක් ධාරිත්‍රකයේ රැස්ව පවතින ආරෝපණ ප්‍රමාණයන්
පද්ධතිය ඇති එක් ධාරිත්‍රකයේ රැස්ව පවතින ආරෝපණ ප්‍රමාණයන් වල එකතුව රැස්ව පවතින ආරෝපණ ප්‍රමාණයන් වල එකතුව සමකයේ රැස්ව පවතින ආරෝපණයට සමාන වේ. සමකයේ රැස්ව පවතින ආරෝපණයට සමාන වේ. දෙවැනි කරුණ අංක 2 පද්ධතියේ එක් ධාරිත්‍රකයේ අග්‍රතර විභවාන්තර එක සමාන වන අතර ඒ සමකයේ අග්‍රතර විභවාන්තරයටද සමාන වේ. එක් ධාරිත්‍රකයේ අග්‍රතර විභවාන්තර එක සමාන වන අතර ඒ සමකයේ අග්‍රතර විභවාන්තරයටද සමාන වේ. තුන්වෙනි වැදගත් කරුණ සමක ධාරිතාව සඳහා ලැබෙන අගය සෑම විටම පද්ධතියේ ඇති වැඩිම ධාරිතාවයටත් වඩා වැඩි අගයකි. හරිද? රයිට්. අපි ඊට පස්සේ සමාන්තරගත පද්ධතියක සමක ධාරිතාව සඳහා ප්‍රකාශනයක් ගන්න හදන්නේ. එහෙනම් පොඩි උපමාත්‍රකාවක් සමක ධාරිතාව සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම. හරිද? රයිට්. එහෙනම් මෙහෙම ලියමු. සමක ධාරිතාව සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම. හරිම ලේසි. අපි ගාව තියෙන සමීකරණය මතකනේ. Q සමානයි CV සමීකරණය. Q සමානයි CV යන්න අපි කියමු එකම ගමු. අපි ඉස්සෙල්ලාම දාමු එක C1 ධාරිත්‍රකයක. අන්න C1 ධාරිත්‍රකයට දැම්මොත් ඔන්න C1 ධාරිත්‍රකයේ රැස්වලා තියෙන ආරෝපණය Q1 කියලා ගත්තොත් එයාගේ ධාරිතාව C1 හැබැයි අග්‍රතර විභවාන්තරය V. C2 ධාරිත්‍රකයට දැම්මොත් C2 ධාරිත්‍රකයේ අග්‍රතර පවතින රැස්වලා පවතින ආරෝපණය නම් Q2 එයාගේ ධාරිතාව C2 එයාගේ අග්‍රතර විභවාන්තරය V. C3 ධාරිත්‍රකයට දැම්මොත් C3 ධාරිත්‍රකයේ රැස්වලා තියෙන ආරෝපණය Q3 ධාරිතාව C3 විභවාන්තරය V. සමකයට දැම්මොත් අන්න සමකය දිහා සමකයට දැම්මොත් සමකයේ රැස්වලා තියෙන ආරෝපණය Q ධාරිතාව C විභවාන්තරය V. තවද ඔබට මතකද අර වැදගත් කරුණු වල එකක් මම කිව්වා. මොකක්ද ඒ කිව්වේ? ඒ තමයි සමකයේ රැස්වලා තියෙන ආරෝපණය එක් ධාරිත්‍රකයේ රැස්වලා තියෙන ආරෝපණ වල එකතුවට සමානයි. ඒ කියන්නේ Q1 දාන Q2 දාන Q3. එහෙනම් Q වෙනුවට වුණා මට දාන්න තිබුණා CV. Q1 වෙනුවට දාන්න තිබුණා C1V. Q2 වෙනුවට දාන්න තිබුණා C2V. Q3 වෙනුවට දාන්න තිබුණා C3V. යම් මොනවාන් V කැපෙනවා. එහෙනම් ලේසියෙන් වෙනවා C සමානයි කාටද C1 දාන C2 දාන C3. ඔකට දෙන්නේ සමක ධාරිතාව සඳහා ප්‍රකාශනය. අපි අරගෙන මුදු ප්‍රකාශනය. හරිද?
ඒ වගේම තමයි මෙන්න මේ ධාරිත්‍රකයක ගබඩා වෙන විද්‍යුත් විභව ශක්තිය. ධාරිත්‍රකයක ගබඩා වෙන විද්‍යුත් විභව ශක්තිය ලැබෙන්නේ අර අපි කලින් ගත්ත සමීකරණ තුනෙන්ම තමයි. මතකයි. අපි මාතෘකාවක් ඇතුලේ සන්නායක වස්තුවක ගබඩා වෙන විද්‍යුත් විභව ශක්තිය. ඉතින් මේත් සන්නායක වස්තුවක් නෙනේ. ආරෝපණ ගබඩා කරගෙන පාවිච්චි කරමු. එහෙනම් මේ ධාරිත්‍රකයේ රැස් වෙන ආරෝපණය නිසා නැත්නම් ධාරිත්‍රකයක අද්‍රතරණ ලැබෙන විභවාන්තරය නිසා ධාරිත්‍රකයක ගබඩා වන විද්‍යුත් විභව ශක්තිය ලැබෙන්නේ අර අපි කලින් කියපු සමීකරණ වලින්ම තමයි. මම මෙහෙම කියන්නම්. මාතෘකාව අපි ලියාගමු. ධාරිත්‍රකයක ගබඩා වන විද්‍යුත් විභව ශක්තිය. විද්‍යුත් විභව ශක්තිය මාතෘකාව. ධාරිත්‍රකයක ගබඩා වන විද්‍යුත් විභව ශක්තිය. හිතන්න මෙන්න ධාරිත්‍රකයක් තියෙනවා. මේ ධාරිත්‍රකයේ ධාරිතාව C. ධාරිත්‍රකයක් අතර විභවාන්තරය V. මේකේ රැස් වෙලා පවතින ආරෝපණ ප්‍රමාණය Q නම් දන්නවද? මේ ධාරිත්‍රකයේ මේ විභවාන්තරයට Q ආරෝපණය ගබඩා වෙලා තියෙන මේ මොහොතේ මෙයාට දෙන විද්‍යුත් විභව ශක්තිය PE නම් PE කියන්නේ කාටද කියලා? PE සමානයි භාගයයි අතයි නේද? QV තමයි එක සමීකරණයක්. පාඩම තමයි අර කලින් තිබුණේ ඒවා තමයි. ඒ වගේම තමයි මේ ගබඩා වෙලා තියෙන විද්‍යුත් විභව ශක්තිය PE නම් අපිට පුළුවන් නේද Q වෙනුවට දාන්න Q සමානයි CV නේ. එහෙනම් භාගයයි CV වර්ග වෙනවා එක සමීකරණයක්. එහෙනම් ඊළඟ සමීකරණයක් දාන්න වෙන ගබඩා වෙන විද්‍යුත් විභව ශක්තිය PE නම් PE සමානයි භාගයයි කවුද? අපිට V වෙනුවට ආදේශ කරා Q සමානයි CV නේ නේ. මතකයි හිතෙන් ගන්න. එහෙනම් මේ ආදේශ කරනවා Q වර්ග බෙදීම C. මේ සමීකරණ තුනෙන්ම ගන්න පුළුවන් කමක් තියෙනවා. රයිට් අපි නම් එහෙම ලියමුද? මාතෘකාව ලියාගත්තනේ. එහෙනම් මේ රූප සටහන දාගන්න සයිඩ් එකේ ඉස්සරහින් මට නෝට් එක දෙන්න ඉන්න තියලා. හරිද? මෙහෙම ලියමුද? රූප සටහන දාගන්න ඉස්සරහින් නෝට් එක දෙන්න ඉන්න තියලා. ධාරිතාව කැපිටල් C වන ධාරිතාව කැපිටල් C වන ධාරිතාවය කැපිටල් C වන ධාරිත්‍රකයක අග්‍රතරට කැපිටල් V විභවාන්තරයක් ලබා දුන් විට එහි ගබඩා වන ආරෝපණ ප්‍රමාණය කැපිටල් Q නම් කැපිටල් Q වන විට ඒ ගබඩා වන ආරෝපණ ප්‍රමාණය කැපිටල් Q වන විට එම ධාරිත්‍රකයේ ගබඩා වී ඇති විද්‍යුත් විභව ශක්තිය PE නම් එය පහත සමීකරණ මගින් ලැබේ. සමීකරණ තුන දාගන්න. ඊට පස්සේ බලමු මේක උදාහරණ ටික ධාරිත්‍රක සහ ධාරිතාවයට අදාළව මොන වගේ උදාහරණ ගණන්ද අපිට හදන්න ලැබෙන්නේ කියලා. හරිම ලේසි ගණන් ටිකක් තමයි සාමාන්‍යයෙන් මේකේ ලැබෙන්නේ. හරිද? රයිට් අපි උදාහරණයක් බලමු. දැන් ධාරිතාව සහ ධාරිත්‍රක කියන මුළු කොටසෙන් හදපු උදාහරණ. සරල උදාහරණ වලින් මම ඉස්සෙල්ලා පාඩම කියලා දෙනවා ගොඩනගනවා කියලා. සරල ගණන් අපි ඉස්සෙල්ලා හදලා සිද්ධාන්ත ටික ඔලුවට දාගමු. ඊට පස්සේ ෆිසිකල් පන්තියේදී අපිට මේකේ සංකීර්ණ ගණන් හදන එක හරිම ලේසි වෙනවා ඊළඟට. රයිට්. ටියුට් එක වල ලැබෙන සලස්වනවා. ටියුට් එක අරගන්න. එතකොට ගණන් ටික හදාගෙන යන්න පුළුවන්. මෙහෙම ලියන්න. සන්නායක වස්තුවකට මිලිකූලෝම් 10ක ආරෝපණ ප්‍රමාණයක් ලබා දුන් විට එයට අයත් වන විභවය
වෝල්ට් දෙකක් නම් එයට අයත් වන විභවය වෝල්ට් දෙකක් නම් එම වස්තුවේ ධාරිතාවය ගණනය කරන්න එම වස්තුවේ ධාරිතාවය ගණනය කරන්න එම වස්තුවේ ධාරිතාවය ගණනය කරන්න වීඩියෝ එක නවත්තලා තනියම හදන්න බලන්න. හරිද? හරිම ලේසියිනේ. මොකද පාවිච්චි කරන් තියෙන්නේ Q සමානයි C. මේක නේද ගන්න තියෙන්නේ. එහෙනම් Q ආරෝපණය දාන්න කොච්චරද? 10 මිලි කූලොම්. 10 වැඩි කිරීම 10 ඍණ 3යි. ධාරිතාව C ඕන. විභවාන්තරයේ වෝල්ට් 2. එහෙනම් ලේසියෙන් මේ නිසා ධාරිතාව එනවා දෙවරක් 5යි නේද? 5 වැඩි කිරීම 10 ඍණ 3ක්. ෆැරඩ් නම් මිලි ෆැරඩ් නම් 5ක්. right අපි යනවා උදාහරණ අංක 2. ඉතින් මේ වගේ උදාහරණ ටික මම ටියුට් එකට දාලා තියන්නම්. ගණන් හදලා සමීකරණ හුරු කරගන්න. හොඳම දේ ඒක. ඒතොර ලේසි. සංකීර්ණ ගණන් ටික ඒතොර අපිට ෆිසිකල් පන්තියේදී හදන්න පුළුවන්. right උදාහරණ අංක 2 මෙහෙම ලියමු. උදාහරණ අංක 2 අරය සෙන්ටිමීටර 4ක් වන අරය සෙන්ටිමීටර 4ක් වන සන්නායක ගෝලයක අරය සෙන්ටිමීටර 4ක් වන සන්නායක ගෝලයක විද්‍යුත් ධාරිතාවය ගණනය කරන්න අරය සෙන්ටිමීටර 4ක් වන සන්නායක ගෝලයක විද්‍යුත් ධාරිතාවය ගණනය කරන්න right වීඩියෝ එක නවත්තලා හදන්න බලන්න. හරි බලමු ඔයාලා හදපු එක හරිද කියලා. කොහොමද දෙන්නේ? සමීකරණ මතක් වුණා නම් හරි සමීකරණ මතක් වෙනවනේ. C සමානයි 4යි 5 F sin r. මම කිසිම සඳහනක් කරේ නැත්නම් මෙයා තියෙන වාතය තුල කියලා අපිට සලකන්න පුළුවන්. දැන් මෙයා අනුව ධාරිතාවනේ මම එහෙම කෙලින්ම නේද? දැන් කොච්චර ලේසිද බලන්න නේද? එහෙනම් ධාරිතාව C සමානයි 4යි 5 F sin r. වතාවක් අරය සෙන්ටිමීටර 4යි. 4 වැඩි කිරීම 10 ඍණ 2. 4යි 5 F sin r ට මොකද කරන්නේ? ඔයාලා මතකයි නමුත් මම ගණන් හදලා ලියලා හදන්න වෙනවා. නමුත් එකයට 4යි 5 F sin ගාගේ මතකයි නේද? F sin not ගාගේ. ඒ වාතය තුලනේ තියෙන්නේ. එහෙනම් F sin not නැත්නම් F sin නෑ. එකයට 4යි 5 F sin ගාගේ 9 වැඩි කිරීම 10 9ක් නේද? එහෙනම් හරස් කුන්ත්‍ර ගියොත් එම නිසා 4යි 5 F sin not ගාගේ කීයද බලන්න. එකයට 9 වැඩි කිරීම 10 9. මං හරි නේද? එහෙනම් මෙතන තියෙන මේ 4යි 5 F sin not වෙනුවට මට මෙයා දාන්න තිබ්බනේ. නේද? ඒක නිසා හොයන්න දෙන්නේ නිසා ධාරිතාවයේ C නම් ඒසිම ක්‍රමය C සමානයි 4යි 5 F sin not වෙනුවට දාන්න දෙමුනා එකයට 9 වැඩි කිරීම 10 9 වතාවක් හරිද? මෙයා වෙනුවට. මෙතන හිටපු අරය 4 වැඩි කිරීම 10 ඍණ 2යි. ඔන්න සුළු කරගත්තොත් ෆැරඩ් වලින් වලට උත්තරේ තියන්න පුළුවන්. ෆැරඩ් නෙවෙයි නැනෝ ෆැරඩ් හරි මයික්‍රෝ නැනෝ පිකෝ නේ පිකෝ ෆැරඩ් වලින් උත්තරේ තියෙන එක සාධාරණ වේවි. මේ අයිරෙන් උඩට ගියා නම් 10 ඍණ 9යි ඍණ 9යි මෙයත් එක්ක ගියා නම් 10 ඍණ 11යි. හරිද? 10 ඍණ 11යි. එතකොට 4 බෙදනවා 9න් එහෙනම් 0.40ට තියනවා 9 වරක් 4යි නේද? 0.44යි නේද? මෙන්න ෆැරඩ් වලින් මෙච්චරයි. ඔය මතකයි මයික්‍රෝ නැනෝ පිකෝ මයික්‍රෝ කියනකොට 10 ඍණ 6යි 10 ඍණ 9යි 10 ඍණ 12යි. ඕනෙත් තියෙන. එහෙනම් මෙයා 10 ඍණ 12 කරන දුන්නා මෙතන ගත්තා නේ. එහෙනම් 4.4යි පිකෝ ෆැරඩ්. ඔන්න මෙයාගේ ධාරිතාව. අඩුපාඩු තිබුණා නම් හදාගන්න. අපි බලමුද තව උදාහරණයක්. බලමු තව උදාහරණයක්. උදාහරණයක් 3 මම උදාහරණ දුන්නාට පස්සේ වීඩියෝ එක නවත්තලා පුළුවන් නම් කටුකොලයක හරි කවන්න තනියම හදන්න. ඊට පස්සේ මම මේ උදාහරණ වලටම ගැලපෙන විදිහේ ගණන් ටිකක් තාලවලට ටියුට් එකේ දෙන්නේ හදලා ප්‍රැක්ටිස් වෙන්න. ඒතකොට තමයි ලේසි. අපි යනවා ඊළඟ උදාහරණය උදාහරණ අංක 3. එහෙම කියන්න ඕන සන්නායක ගෝලයක් තියෙනවා. හරිද? මේ සන්නායක ගෝලයේ අරය සෙන්ටිමීටර 18යි. සන්නායක ගෝලයේ අරය සෙන්ටිමීටර 18යි. මම මෙයාට දෙනවා
මෙයාට දෙනවා විභවයක්. මම මෙයාට කිසියම් ආරෝපණ ප්‍රමාණයක් දෙනවා. ඒ ආරෝපණ ප්‍රමාණය දුන්නට පස්සේ මෙයාගේ කේන්ද්‍රයේ තියෙන විභවය, ගෝලයේ කේන්ද්‍රයේ තියෙන විද්‍යුත් විභවය මිලිවෝල්ට් 4ක් වෙනවා. මං අහන්නේ මම මෙයාට දුන්නු ආරෝපණ ප්‍රමාණය කොච්චරද? මේ වලින්ද? අරය සෙන්ටිමීටර 18ක් වන අරය සෙන්ටිමීටර 18ක් වන සන්නායක ගෝලයකට අරය සෙන්ටිමීටර 18ක් වන සන්නායක ගෝලයකට කිසියම් ආරෝපණ ප්‍රමාණයක් ලබා දුන් විට ඒ කේන්ද්‍රයේ විභවය මිලිවෝල්ට් 4ක් විය. ඒ කේන්ද්‍රයේ විභවය මිලිවෝල්ට් 4ක් විය. පළවෙනි කොටස එහි පෘෂ්ඨයේ විභවය කොපමණද? දෙවැනි කොටස ගෝලයට ලබා දුන් ආරෝපණ ප්‍රමාණය කොපමණද? වීඩියෝ එක නවත්තලා හදමු. දැන් බලමු ඔයාලා හදපු විදිය හරිද කියලා. බලන්න ලේසි ගන්න. අපිට ඉස්සෙල්ලාම පුළුවන් මෙයාගේ ධාරිතාව හොයාගන්න නේද? පළවෙනි කොටසෙන් මම අහන්නේ මේ කේන්ද්‍රයේ විභවය මිලිවෝල්ට් 4යි නම් පෘෂ්ඨයේ විභවය කොච්චරද? මේක සිද්ධාන්තවල දෙපු ගණනා සන්නායක ගෝලයකට ආරෝපණ ලබා දුන්නට පස්සේ කේන්ද්‍රයේ තියෙන විභවය, පෘෂ්ඨයේ ඇතුළත ඇඟුල තියෙන විභවය සහ පෘෂ්ඨයේ මත තියෙන විභවය ඔක්කොම එක සමානයි. පළවෙනි කොටසේ උත්තරය 4 මිලිවෝල්ට්ම තමයි. ඒක සිද්ධාන්ත. දෙවැනි කොටසෙන් අපිට කියන්න පුළුවන් ගෝලයේ ධාරිතාවය C නම් අපිට C හොයන්න තිබුණා ලේසියෙන්ම කොහොමද? Q සමානයි CV යනවා නේද? sorry. ගෝලයේ ධාරිතාව C නම් අපිට C හොයන්න තිබුණා කොහොමද ලේසියෙන්ම කරන්නේ? C සමානයි 4i5 F sin r අනුව. එහෙනම් ගෝලයේ ධාරිතාව C නම් C සමානයි 4i5 ගෝලයේ තියලා තියෙන වාතය තුරනේ. එහෙනම් F sin පාවිච්චි F sin not වතාවක් R අරය කියන්නේ සෙන්ටිමීටර 18යි 18 වැඩි කිරීම 10 ඍණ 2යි. නමුත් අපේ පුරුදු සුළු කිරීම ඔයගොල්ලෝ දන්නවා 1/4i5 F sin not කියලා කියන්නේ නම් 9 වැඩි කිරීම 10 9යිනේ. ඒක නිසා හරස්කන්දට ගියොත් 4i5 F sin not කියන්නේ කාටද? 4i5 F sin not කියන්නේ 1/9 වැඩි කිරීම 10 9යි. නිසා මම ඒක ගෙනලා මේකට දාන්නම්. දැම්මොත් ධාරිතාවය නම් හදනවා C සමානයි 4i5 F sin not වෙනකොට 1/9 වැඩි කිරීම 10 9යි. වැඩි කිරීම 18 වැඩි කිරීම 10 ඍණ 2යි. તો නම්බරක් 1යි නම්බරක් 2යි. එහෙනම් ධාරිතාව වෙනවා 2 වැඩි කිරීම නම් 10 ඍණ 11ක්. ෆැරඩ් වලින්. ගෝලයේ ධාරිතාව. මට ඕන ධාරිතාව නෙමෙයි ගෝලයට දුන්නු ආරෝපණ ප්‍රමාණය. ගෝලයෙන් ලබා දුන්න ආරෝපණ ප්‍රමාණය කියුණාම ගෝලයට ලබා දුන් ආරෝපණ ප්‍රමාණය Q නම් අපිට Q හොයන්න දුන්නා ලේසියෙන්ම Q සමානයි CB වලින්. ඒතර අපි Q දන්නවා කොච්චරද Q ගියගේ තමයි අපිට ඕන වෙන්නේ. C ධාරිතාව දන්නවා 2 වැඩි කිරීම 10 ඍණ 11යි. V දන්නවා විභවාන්තරය ලක්ෂ විභවය මිලිවෝල්ට් 4යි 4 වැඩි කිරීම 10 ඍණ 3යි. එහෙනම් ලේසි 4 වරක් 2 8යි නේද? 8 වැඩි කිරීම 10 ඍණ 14ක් කූලම් මෙන්න මෙයාට දුන්නු ආරෝපණ ප්‍රමාණය. අඩුපාඩු තියෙනවා නම් හදාගෙන ඉන්න. හදාගෙන අපි ඊළඟ ගන්න හදමු. හරිනේ. අපි යමු අපි ඊළඟ ගන්න හදන්න. උදාහරණ අංක 4ට. මම මේ සරල ගණන් ටිකක් හදවන්නේ පාඩම හොඳට තේරෙන්න ඕන නිසා.
රයිට් බලමුද එහෙනම් ඊළඟ ගාන උදාහරණයක් කීයද 4නේ ඉතින් මං ගාව දාරිත්‍රකයක් තියෙනවා රයිට් සමාන්තර තහඩු දාරිත්‍රකයක් මේකේ මැද තියෙන වාතය තහඩු අතර තියෙන අවකාශයේ වාතය තියෙන්නේ මේ තහඩු දෙක අතර පරතරය අපි කියමු මිලිමීටර 4යි මේ තහඩුවක ක්ෂේත්‍රඵලය वर्ग सेंटीमीटर නැත්නම් वर्ग मीटर 2යි. හරි මම අහනවා කොච්චරක් වෙනවද මේකේ ධාරිතාව. පළවෙනි කොටසේ මම අහනවා මේ ධාරිත්‍රකේ ධාරිතාව කොච්චරද? දෙවෙනි කොටසේ මම අහනවා මේ ධාරිත්‍රකේ අග්‍රතරට මම දෙනවා 4 වෝල්ට් විභවයක්. නෑ 5 වෝල්ට් විභවයක්. දුන්නොත් මේක රැස් වෙන ආරෝපණය කොච්චරද? තුන්වෙනි කොටසෙන් මම අහනවා මේ ධාරිත්‍රකයේ ගබඩා වෙලා තියෙන විද්‍යුත් විභව ශක්තිය කොච්චරද? තේරුම් ගන්න නේද ගන්න. රයිට්. එහෙම ලියන්න. වාතය මගින් සාදා ඇති සමාන්තර තහඩු ධාරිත්‍රකයක වාතය මගින් සාදා ඇති සමාන්තර තහඩු ධාරිත්‍රකයක එක් තහඩුවේ ක්ෂේත්‍රඵලය वर्ग मीटर 2ක් යයිද वर्ग मीटर 2ක් වන අතර එම තහඩු දෙක අතර පරතරය මිලිමීටර 4කි. පළවෙනි කොටස එහි ධාරිතාවය ගණනය කරන්න. දෙවෙනි කොටස එහි අග්‍රතරට 5 වෝල්ට් විභවාන්තරයක් ලබා දුන් විට රස්වන ආරෝපණය ගණනය කරන්න. තුන්වෙනි කොටස එම අවස්ථාවේ ධාරිත්‍රකයේ ගබඩා වී පවතින විද්‍යුත් විභව ශක්තිය ගණනය කරන්න. රයිට් වීඩියෝ එක නවත්තලා හදන්න බලන්න. ගාන හදද්දී දත්තයක් වන්නොත් වාතයේ විද්‍යුත් පාරවැඩිතාව එප්සයිලන් නෝට් ගියා කියලා. ඔයාලා ගන්න 9 වැඩි කිරීම 10 ඍණ 12ක් මීටරයට ෆැරඩ් කියලා. හරිද? අරන් ගන්න. හරිද? හදලා ඉවරයිද? ආනරි ලේසි පළවෙනි කොටස හදන්න තිබුණා මෙහෙම නේද? ධාරිත්‍රකයේ ධාරිතාව C නම් C සමානයි කාටද? A එප්සයිලන් නෝට් බෙදීම D. එහෙනම් ඒ ක්ෂේත්‍රඵලය දන්නවා වර්ග මීටර 2යි එප්සයිලන් නෝට් දන්නවා 9 වැඩි කිරීම 10 ඍණ 12යි D තහඩුව අතර පරතරය දන්නවා මිලිමීටර 4යි කියන්නේ 4 වැඩි කිරීම 10 ඍණ 3යි. එතකොට මෙයාට කැපෙනවා 2යි. එහෙනම් ධාරිත්‍රකයේ ධාරිතාව වෙනවා 4.5 වැඩි කිරීම 10 ඍණ 15ක්. ෆැරඩ් වලින්. අන්න ධාරිත්‍රකයේ ධාරිතාව. දෙවෙනි කොටස හදන්න තිබුණා ලේසියෙන්ම දෙවෙනි කොටස අහන්නේ 5 වෝල්ට් විභවාන්තරයක් දුන්නොත් එයාගේ අග්‍රතර රැස්න ආරෝපණය කොච්චරද කියලා. එහෙනම් Q සමානයි CV වලින් ගන්න පුළුවන්. මෙයාගේ ධාරිතාව දන්නවා 4.5. එහෙනම් 4.5 වැඩි කිරීම 10 ඍණ 15යි. එයාගේ අග්‍රතර විභවාන්තරය දන්නවා කොච්චරද දෙන්නේ වෝල්ට් 5ක විභවාන්තරයක් දෙන්නේ. ඒතර බලන්න 5 5 25යි. දෙකක් ඉතිරි වෙනවා 22යි නේද? 22.5 වැඩි කිරීම 10 ඍණ 15ක් කූලොම්. මේක රැස් වෙලා තියෙන ආරෝපණ. ඊට පස්සේම තුන්වෙනි කොටසේදී ඔයාලගෙන් අහනවා
මෙයාගේ ගබඩාවල විද්‍යුත් විභව ශක්තිය කොච්චරද කියලා ඉතින් ලේසියෙන්ම හදන්න දුන්නා. PE සමානයි භාගයයි QE කියලා ගත්තත් කමක් නැහැ නේද? භාගයයි Q ආරෝපණය දන්නා 82.5 වැඩි කිරීම 10 ඍණ 5යි 15යි. V විභාන්තරය දන්නා වෝල්ට් 5යි. දැන් සුළු කරගන්න ජූල් වලින් එන උත්තරය කොච්චරද කියලා. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. හරි අපි ඊළඟ උදාහරණ ගන්න හදමු. ඊළඟ උදාහරණ ගන්න මේ වල යන පස්වෙනි උදාහරණය පහත සඳහන් එක් දාරිත්‍රක පද්ධතිවල පහත දැක්වෙන එක් දාරිත්‍රක පද්ධතිවල සමකධාරිතාවය ගණනය කරන්න. සමකධාරිතාවය ගණනය කරන්න. සමකධාරිතාවය ගණනය කරන්න. එක ධාරිත්‍රක පද්ධතියක්. ඒකේ තියෙනවා ධාරිත්‍රක තුනක් 4 මයික්‍රෝෆැරඩ් 2 මයික්‍රෝෆැරඩ් 8 මයික්‍රෝෆැරඩ් බැගින්. මේකේ සමකධාරිතාව මට හොයලා දෙන්න. මෙන්න තව ධාරිත්‍රක පද්ධතියක් තියෙනවා මෙහෙම. උදාහරණයක් 6ට එතන මේකේ තියෙනවා 10 මයික්‍රෝෆැරඩ්. මේකේ තියෙනවා 8 මයික්‍රෝෆැරඩ්. මේකේ තියෙනවා 2 මයික්‍රෝෆැරඩ්. right. පරිමාදම උපසරණ දාගෙන. හරි. අනතොට හරිම ලේසි. මේකේ ධාරිතාව හොයන්න තිබුණා. මේකේ ධාරිතාව C නම් නේද? මේකට ගැලපෙන්නේ දන්නවා ශ්‍රේණිගත පද්ධතියක් නම් එකයට C සමානයි, එකයට C1 දාන, එකයට C2 දාන, එකයට C3. එන එකයට C තමයි මට ඕන. එකයට C1 කියලා කියන්නේ 4යි. එකයට C2 කියන්නේ 2යි. එකයට C3 කියන්නේ 8යි. එහෙනම් මම හිතා ලේසියෙන්දී ඔක්කොම 8න් කියලා හදාගත්තා නම් හරි. එහෙනම් මෙතන 8න් නම් 2යි නේද? මෙතන 8න් නම් 4යි. මෙතන 8න් නම් 1යි. ඒතර ලේසියෙන්ම හදන්න තිබුණා එකයට C සමානයි කාටද 8න් නම් 4යි 2යි 6යි 1යි 7යි. එහෙනම් ඒ නිසා C සමානයි කොච්චරද 8 බෙදීම 7යි. සුළු කරලා බලන්න දශම කරන්න. අන්න ධාරිතාව මයික්‍රෝෆැරඩ් වලින්. 1.0 ගානක්. ඔන්න සුළු කරලා දාගන්න. ඊළඟ එකේ ලේසි ධාරිතාව C නම් දන්නවා C සමානයි C1 දන C2 දන C3. C සමානයි කොච්චරද 10යි C2 සමානයි 8යි එන්න 2යි. එහෙනම් කොහොම කොච්චරද 20යි මයික්‍රෝෆැරඩ්. අනෝන ධාරිතාව සහ ධාරිත්‍රක වල සරල ගණන් කීපයක් තමයි හැදෙව්වේ. තව තියෙනවා ගණන් ඕන තරම්. අපි ඒක ෆිසිකල් පන්තියේදී දරුණු ගණන් ටික හදලා පාඩම හොදටම පුළුවන් කරගමු.